තවත් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අද නැවතත් මුදල් කියන නිපුණතාවයෙන්ුයි ඔබ සම්බන්ධ කරගන්න උත්සාහ දරන්නේ. ඉතින් මුදල් ගැන අපි දැන් ගොඩක් දේවල් දන්නවා. මුදල් කියන්නේ මොනවද? මුදලේ කාර්යයන්, මුදලේ ලක්ෂණ, මුදල් ඉල්ලුම. අද අපි එන්නේ තවත් ඒ නිපුණතාවයේ උපකොටසකට. ඒ තමයි මුදල් සැපයුම, money supply. අද අපි මුදල් සැපයුම ගැන කතා කරන්නේ. මුදල් ඉල්ලුම පිළිබඳව ඔබ පැහැදිලිව අවබෝධයක් ලැබුවා. මහ ජනතාව කිසියම් අවස්ථාවක කාසි නෝට්ටු විදියට මුදල් ශේෂ ළඟ තියාගන්න තියෙන කැමැත්ත. දැන් අපි කතා කරන්න යන්නේ මුදල් සැපයුම පිළිබඳව. money supply. මේක අපි ගණනය කරන්නේ යම් දිනකට. දැන් කොහොමදත් ඉල්ලුම සැපයුම ගැන කතා කරද්දී අපි නිශ්චිත කාල පරිච්ඡේදයේ නිශ්චිත අවස්ථාව කියලා කියනවනේ. යම් දිනකට කවුරු ළඟද? මහ ජනතාව සතුව. කොච්චර මුදල් තොගයක්, කොච්චර මුදල් ප්‍රමාණයක් තියනවාද කියන එක තමයි මුදල් සැපයුමෙන් කියන්නේ. ඊට නිර්වචනයක් ගත්තොත් යම් දිනකට එරට මහ ජනතාව සතුව කොච්චර මුදල් තොගයක් තියෙනවද? මුදල් ප්‍රමාණයක් තියෙනවද? ඒ කියන්නේ දැන් මමත් රටේ ඉන්න ජනතාවගෙන් එක්කෙනෙක්. ඒ නිසා මම ඇතුළු මේ රටේ ජනතාව සතුව කොච්චර මුදල් තොගයක්, මුදල් ප්‍රමාණයක් එක දවසකට අද කියමුකෝ අද දවසේ තියෙනවද? මේක තමයි මුදල් සැපයුම කියලා කියන්නේ. money supply. එතකොට ඔබ දන්නවනේ ඉතින් රටක සල්ලි තියන් ඉන්නවා ඇත්තටම වාණිජ බැංකු. රජය ළඟත් තියෙන දැන් කවුද රටක කාසි නෝට්ටු නිකුත් කරන්නේ? ඒ රටේ මූල්‍ය අධිකාරිය. ඇත්තටම ඔබට මතකද මුදල් කියලා කියද්දී මං එදා කිව්වා 100%ක්ම ද්‍රවශීලතාවයේ තියෙන මුදල් කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ ව්‍යවහාර මුදලුයි බැංකු මුදලුයි. බැංකු මුදල් කියන්නේ ජංගම ගිණුම් වල තියෙන සල්ලි. අනිත් ඒවා දැන් ඉතිරි කිරීමේ තැන්පතු ස්ථාවර වෙන ඔක්කොම ආසන්න මුදල්. මේවා තමයි 100% ද්‍රවශීල. මුදලේ කාර්යයන් ඉටු කරන්න පුළුවන් දෙන්න තමයි මේ දෙන්න. මුදලින් අපේක්ෂිත කාර්යයන් ඉටු කළ හැකි සාධක දෙක මේ දෙන්න. ඒ නිසා රටක ඉන්න මහ ජනතාව ළඟ එක දවසකට ව්‍යවහාර මුදල් විදිහට, බැංකු මුදල් විදිහට සල්ලි කොච්චරක් තියෙනවාද කියන එක තමයි මුදල් සැපයුමෙන් කියන්නේ. මුදල් ඉල්ලුමෙන් කිව්වේ ළඟ තියාගන්න දක්වන කැමැත්තක්. මෙතන අපි කතා කරන්නේ මුදල් සැපයුම කියන්නේ එක දවසකට මහ ජනතාව සතුව තියෙන මුළු මුදල් තුගය. වෙන අය කවුරු ළඟ තිබ්බත් මුදල් සැපයුමෙන් අපි කතා කරන්නේ මිනිස්සු සතුව, මහ ජනතාව සතුව මුළු මුදල් තුගේ කොච්චරද? මේකට මූල්‍ය සමස්තය, මූල්‍ය සමාහාරය වගේ විවිධ වචන භාවිතා කිරීමක් කරනවා. මුදල් සැපයුම, මූල්‍ය සමස්තය, මූල්‍ය සමාහාරය වගේ විවිධ යෙදුම් භාවිතා කිරීමක් කරනවා. ඉතින් කොච්චර දේ රටක මුදල් සැපයුම කියලා ගණනය කරන නිල ආයතනය තමයි ඒ රටේ මූල්‍ය අධිකාරිය ලංකාවේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව. ඉතින් ඔබ දන්නවා ලංකාවේ මුදල් සැපයුම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ඇතුළත් කරන දෑ ගත්තොත් ඒකට මේ ව්‍යවහාර මුදල්, බැංකු මුදල් කියන කොටස් දෙක තමයි ගොඩාක් විට ගන්නෙ. හැබැයි එන්න රටක් දියුණු වෙන්න මේකට මිනිස්සු තව තවත් එකිනෙක ගනුදෙනු සඳහා එමෙතන මිනිස්සු තව තවත් ඒ අයගේ වියදම් කිරීම සඳහා ඒ රටේ විවිධ දේවල් එකතු වෙද්දී තව දේවල් එක්කහු කිරීම කරලා තියෙනවා. එතකොට 2002 මුදල් නීති සංශෝධන පනතට අනුව මුදල් සැපයුමට මොනවද ඇතුළත් කරන්න කියන එකේ තීරණය කිරීමේ බලය මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පවරලා තියෙනවා. ඉතින්
අද ඔබට දැන් මම උගන්වන්න යන මුදල් සැපයුම අපි ප්‍රධාන වශයෙන් පැති 4කින් විග්‍රහ කරනවා. ඒ නිර්වචනයේට භාවිතා කරන නිර්වචන 4ක් ගන්නවා. මුදල් සැපයුම නිර්වචනය කරන්න විකල්ප නිර්වචන ගන්නවා. ඇත්තටම මට මතකයි මම උගන්වන මුල් කාලේ ලංකාවේ මේ 4න් එකයි මම ඉගෙනුවේ. ඒ කාලේ එච්චරයි තිබුණේ. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් මම මේ කියපු එකේදී ඔබට තේරෙනවා ඇති කලින් කල මුදල් සැපයුමට ඇතුළත් වෙලා තියෙන කොටස් වෙනස් වෙනවා. මුදල් සැපයුම නිර්වචනය කරන ආකාර කලින් කල වෙනස් වෙනවා. රටින් රට වෙනස් වෙනවා. ඒ නිසා මම දැන් මේ කතා කරන ශ්‍රී ලංකාවේ මුදල් සැපයුමේ නිර්වචන 4ක් තියෙනවා කියලායි මම ඔබට විස්තර කරන්නේ. එකක් M1, M2, M2B, M4. සමහර රටවල M5 මේ වගේ දිගට මුදල් සැපයුම් තියෙනවා. ඒතර M1 පටු මුදල් සැපයුම විදිහටයි අපි ගන්නෙ. M2, M2B, M4 මේවා ඔක්කොම පුළුල් මුදල් සැපයුම් සංකල්ප විදිහටයි අපි ගන්න. ඒ නිසා M1 පටුයි M1 වලට එකතු කරන යම් දේවල් අනුව මුදල් සැපයුමේ පුළුල් භාවය වැඩිවීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නමුත් ලංකාවේ මේ ඔක්කොටම අරන් තියෙන ව්‍යවහාර මුදල් හා මිනිස්සු ළඟ තියෙන තැන්පතු වර්ග. ලංකාවේ තාම ওই භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ උපකරණ අරගෙන නැහැ. සමහර රටවල ඒවත් අරන් තියෙනවා. ඒ නිසා පටු මුදල් M2, M2B, M4 වගේ පුළුල් මුදලුත් අරගෙන තමයි ලංකාවේ මුදල් සැපයුම නිර්වචනය කරන්නේ. ඉතින් ඒ නිසා මුදල් සැපයුම කියලා මම ආයෙත් ඔබට කියන්නේ යම් දිනකට ඒ රටේ මහ ජනතාව සතුව පවතින මුළු මුදල් තොගය කීයද? කොච්චරක් තියෙනවද? ඒ නිසා ඒ මුදල් සැපයුම නිර්ණය කරන්නේ ඒකට මොනවද ඇතුළත් කරන්නේ කොහොමද නිර්වචනය කරන්නේ කියන එක තීන්දුව කරන්නේ මේ තීන්දුව කිරීමේ බලය මහ බැංකුව සතු තියෙනවා. එයා ගණන් බලන මුදල් සැපයුම් වර්ග 4ක් තියෙනවා M1, M2, M2B හා M4 විදිහට. හඳුන්වා ගන්න පුළුවන් ඔබට රටක මුදල් සැපයුම යනුවෙන් අදහස් කරනුයේ කිසියම් දිනකට එරට මහ ජනතාව සතු මුළු මුදල් තොගයයි. මුදල් සමස්තය මූල්‍ය සමාහාරය ලෙසද හඳුන්වන මෙය ඔන්න අලුත් වචනයක් එහෙම නැත්නම් පරණ වචනයක් මතක් වෙනවා ඔබට තොග සංකල්පයක්. ඇයි? ඔබට මතක ඇති තොග සංකල්පයක් කිව්වහම නිතරම යම් දිනකට මෙච්චරයි කියලායි අපි කියන්නේ. ඒ වගේ සංකල්පයක් මතක් ගන්න බෑ අපි කියමු. ප්‍රාග්ධනය තොග සංකල්පයක්. මුදල් සැපයුම තොග සංකල්පයක්. ඒවා යම් මොහොතක යම් දිනකට මෙච්චරයි කියලා අපි ගණන් බලන්නේ. ප්‍රාග්ධනය කියන්නේ අද දවසට යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි කොච්චරක් තියෙනවද රටේ. ඒ වගේ අර මේකත් අද දවසේ කොච්චරක් තියෙනවද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කිරීම කරන්නේ. ඊට පස්සේ යටින් සටහනක් තියෙනවා ඔබට පේනවා ඇති. මුදල් සැපයුම රටක මූල්‍ය අධිකාරිය කියන මහ බැංකුව ලංකාවේ නම් තීරණය කරනවා. ඒකේ නිල අර්ථකථනය දෙන්න බලය තියෙන්නේ මහ බැංකුවට කියලා 2002 සංශෝධිත මුදල් නීති පනත අනුව බලය දීලා තියෙනවා. ඊළඟට කියනවා මහජනයා මුදල් තම රුචිය අනුව විවිධාකාර මූල්‍යවත්කම් වල ආයෝජනය කර තබා ගත්තද කොටස් වල වෙන්න පුළුවන් සුරකුම්පත් වල භාණ්ඩාගාර බිල්පත් වල තිබ්බට මුදලේ කාර්යයන් ඉටු කිරීම සඳහා මොනවද මුදලේ කාර්යයන්? හුවමාරු මාධ්‍යයක්, වටිනාකමේ සන්නිධියක්, වටිනාකමේ මිනුම් දණ්ඩක්, විලම්භිත ගෙවුම් මාධ්‍යයක්. අන්නේ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා
ඊ타මත්ම පහසුවෙන් යොදා ගන්න පුළුවන් වෙන්නේ කාසි නෝට්ටු හා බැංකු තැන්පතු. වඩාත් වැදගත් වෙන්නේ ඒව. එබැවින් කිසියම් අවස්ථාවක ගනුදෙනු සඳහා මහජනයා වෙත ඇති මුදල් ප්‍රමාණය හෙවත් මුදල් සැපයුම ලෙස මහජනයා තු ව්‍යවහාර මුදල් හා බැංකු තැන්පතු එකතු ගණනය කරනවා. හැබැයි ඉතින් එක එක රටවල එක එක කාලවලට මේ බැංකුවල තියෙන තැන්පතු විතරක් නෙමෙයි සමහරට විවිධ මූල්‍ය ආයතනවල තියෙන තැන්පතුත් ඒ සඳහා යොදාගෙන තියෙනවා. ලංකාවෙත් දැනට යොදාගෙන තියෙනවා ඒ සඳහා. ඒතර මෙතන මේ නිර්වචන හතරක් අපි භාවිතා කරලා තියෙනවා. ඒක ඔබට ලියා ගන්න පුළුවන්. පටු මුදල් සැපයුම M2 පුළුල් මුදල් සැපයුම M2B පුළුල් මුදල් සැපයුම M4 පුළුල් මුදල් සැපයුම. ඔබේ පහළ පුට් නෝට් එක තියෙනවා රටක මහජනතාව පමණක් නෙමෙයි මධ්‍යම රජය මහා බැංකුව වාණිජ බැංකුව කියන ඒවා ළඟත් ගනුදෙනු සඳහා මුදල් තියෙනවා. ඒත් මුදලුත් අවසානයේ මිනිස්සු අතර තමයි එන්නේ. දැන් වාණිජ බැංකුවක් ළඟ තියෙන සල්ලිත් ණය දෙනකොට මිනිස්සු අතට එනවා. ඒ නිසා යම් දිනකට මුදල් සැපයුම කියලා අපි ගණන් බලන්නේ හැම වෙලාවකම මිනිස්සු අතේ තියෙන මුළු මුදල් තොගය මුළු මුදල් ප්‍රමාණය. ඒක තොග සංකල්පයක්. ඉස්සල්ලාම මම ඔබත් සමග කතා කරන්නේ පටු මුදල් සැපයුම ගැන. narrow money supply M1. මේකට මේ නිර්වචනයේට අයිති වෙන ප්‍රධානම කොටස් දෙකක් තියෙනවා. CP ධන DD P C currency demand deposit මේ මහ ජනතාව people. එතකොට මහ ජනතාව සතු කරන්සි කියලා කියන්නේ ව්‍යවහාර මුදල්. ඩිමාන්ඩ් ඩිපොසිට් ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු වලට තව නමක් කියන්න බලන්න. ජංගම ගිණුම් වල තියෙන සල්ලි. හැබැයි ඔක්කොම මහ ජනතාව සතු. ඒකට පේනවද මේ දෙක තමයි ඇත්තටම මුදල් කියලා විශේෂයෙන් අපි හඳුන්වන්නේ ඒවැය තියෙන ද්‍රවශීලතාව බොහොම ඉහළයි. 100%ක් ලංකාවේ ඉල්ලුම් තැන්පතු වල පොඩි අඩුවක් වුණාට වෙනත් රටවල 100%ක් ද්‍රවශීලයි මේ කොටස් දෙක. ඒ නිසා මේ M1 එහෙම නැත්නම් පටු මුදල් සැපයුම කියන එක ගත්තොත් ඒක කොටස් දෙකකින් සමන්විතයි. එකක් ව්‍යවහාර මුදල් අනිත් එක ඉල්ලුම් තැන්පතු. ඒ නිසා එක දවසකට මේ ව්‍යවහාර මුදල් වලයි ඉල්ලුම් තැන්පතු වලයි කොච්චර ප්‍රමාණයක් මිනිස්සු ළඟ තියෙනවාද කියන එක තමයි අපි ගණන් බැලීමක් කරන්නේ. ඇයි ඉතින් ඒව හොයන්නේ? එතකොට අපිට යම් යම් ප්‍රතිපත්ති මේ තීරණ ගන්න මේවා වියදම් කරද්දි කොච්චර උද්දමනයක් ඇති වෙයිද නැද්ද වගේ දේවල් ගණනය කරන්න හොඳයි. ඒ නිසා රටක පටු මුදල් සැපයුම කොටස් දෙකකින් සමන්විතයි කියලා මතක තියාගන්න. මහජනයා සතු ව්‍යවහාර මුදල් හා මහජනයා සතු ඉල්ලුම් තැන්පතු විදියට. ඕවා හොඳට ඔලුවට ගන්න. ඊට පස්සේ අපි මේ ඔක්කොම ඕන වෙනවා ඉදිරියේ බැංකු වල මුදල් මැවීම මරවම කටයුතු වලටත් මේක ගොඩක් ඔබට ප්‍රයෝජනවත් වේවි. හොඳයි. මම නිකන් මේ ගාම ඔබට දැන් කියපු නිසා කියන්නම්. දැන් අපි ගත්තොත් 2015 2016 17 18 දැනට 19 බැංක් රිපෝට් එක ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුදු කීපය තුළ ලංකාවේ මුදල් සැපයුම ගත්තොත් දැන් ඔබට මොකද හිතෙන්නේ? ලංකාවේ වැඩිපුර මිනිස්සු සල්ලි ළඟ තියාගෙන ඉන්නවද? ඉල්ලුම් තැන්පතු වල සල්ලි දාගෙන ඉන්නවද? තාමත් ලංකාවේ ඇත්තටම ව්‍යවහාර මුදල් ළඟ තියාගෙන ඉන්න ප්‍රමාණය වැඩි. 2015 ගත්තොත් ව්‍යවහාර මුදල් මුළු මුදල් සැපයුමෙන් මේ දෙක එකතු 100යි නම් මේ 100න් 54ක්
ව්‍යවහාර මුදල්. මේ අවුරුදු වලත් දල වශයෙන් 55ක් 57ක් වගේ තමයි පවතින්නේ. ඉතින් ඒකෙන් පේන්නේ ඇත්තටම ඉල්ලුම් තැන්පතු වල තියෙන වැදගත්කම අඩු වෙලා 54යි 46යි 100යි. 56යි 45යි 100යි. අද වෙනකොට ඒතර ඉල්ලුම් තැන්පතු බලන්න මෙතන උඩ පේනවා ඇති 43කට මට්ටමේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකත් නිකන් දැනගන්න ඔබ දැනට එහෙනම් රටක පටු මුදල් සැපයුම තුලින් ඔබට ඇත්තටම බොහොම ද්‍රවශීලතාවයේ පේනවා හොඳටම මිනිස්සු ළඟ කොච්චර ව්‍යවහාර මුදල් බැංකු මුදල් තියාගෙන ඉන්නවද කියන එක. ඒක අපි සඳහන් කරගමු. හැඳින්වීම ඔබ ළඟ තියෙනවා පටු මුදල් සැපයුම යනු දිනකට මහජනතාව ඇති කාසිය නෝට්ටු හා මහජනතාව විසින් වාණිජ බැංකුවල පවත්වා යන ඉල්ලුම් තැන්පතු. M1 සමානයි CP ධන DDP. ඒක කොහොමද තියෙන්නේ කියන එක පිළිබඳව මාර ඉස්සලා කියපු තොරතුරු පල්ලෙහෙන් සඳහන් වෙලා තියෙනවා. දැස් 15 ඉඳලා 19 වෙනකල් දිගටම එන්න ඒ ඉල්ලුම් තැන්පතු වල ඇත්තටම අඩුවක් තමයි පේන්නේ. ඒවෙන් අඩු වශයෙන් අවුරුද්දක් දෙකක් මතක තියාගත්තට කමක් නැහැ දල වශයෙන් කොච්චරක්ද කියන්නේ. සමහර අවුරුදු වල ඒවත් ඇහුවා. පටු මුදල් සැපයීම තුළ ඉල්ලුම් තැන්පත් වල සාපේක්ෂ වැදගත්කම ඇත්තටම අපිට පේනවනේ සාපේක්ෂ වැදගත්කම අඩුයි. අන්තිම අවුරුද්ද 2019 ගත්තොත් 57ක්ම ව්‍යවහාර මුදල් තිබ්බේ. ඉල්ලුම් තැන්පතු තිබ්බේ 143යි. හොඳයි. ඉතින් ඕක තමයි වැදගත්කම සාපේක්ෂ දායකත්වයේ 100ට ගන්න මේක. ලෝකේ කොහොමද තත්ත්වය? සාමාන්‍යයෙන් සංවර්ධිත දියුණු රටවල 80%ක් විතරම තියෙන්නේ 70ක් 80ක් විතර පරාසයක්ම තියෙන්නේ ඉල්ලුම් තැන්පතු. ඒතර ව්‍යවහාර මුදල් 30ක් 20ක් මේ වගේ තියෙනවා. පොඩි පේනවා ඇති අපේ රටේ තත්ත්වය මොකක්ද කියන එක. අපේ ඉල්ලුම් තැන්පතු වල වැදගත්කම අඩුයි ව්‍යවහාර මුදල් වැඩි. දියුණු රටවල හැම වෙලාවකම ව්‍යවහාර මුදල් අඩුයි ඉල්ලුම් තැන්පතු වැඩි. මේ සංවර්ධිත රටවල. මේ ශ්‍රී ලංකාවේ ඔබට කවදා හරි ජීවත්ව ඉන්න කාලේ ලංකාවත් සංවර්ධිත රටක් කියලා කියා ගන්න පුළුවන් වුණොත් ඒක වටි. නමුත් තාම අපි මම උගන්වන හැම අවුරුද්දකම ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා තමයි හැමදාම උගන්වන්න ඕනේ. හොඳයි. කොහොම හරි මේ මුදල් සැපයීමේ සාපේක්ෂ දායකත්වයේ තුල ඇයි ලංකාවේ ඉල්ලුම් තැන්පතු අඩු ඇයි ව්‍යවහාර මුදල් වැඩි? ඔබ ඉතින් සාමාන්‍යයෙන් දන්නවනේ තාමත් චෙක් එකක් දැකලා නැති පිරිස් ලංකාවේ ඉන්නවා. තාමත් බැංකුවේ account එකක් නැති පිරිස් ලංකාවේ ඉන්නවා. account එකක් තිබ්බත් චෙක් එක ලියන්න බැරි අය ඉන්නවා ලංකාවේ. සමහර ප්‍රදේශවල ඒකට හේතුව බැංකු ව්‍යාප්ත වෙලා නැහැ. බැංකුවක් තිබ්බත් ගනුදෙනු කිරීමේ පුරුද්ද නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී ලංකාවේ මිනිස්සුන්ට හුරු පුරුදු වෙලා තියෙන ව්‍යවහාර මුදල්. ඒකෙන් බැහැර වෙන්න කැමති නැහැ සමහරු. ඒ විතරක් නෙමෙයි ලංකාවේ දැන් ඇත්තටම මේ ඉල්ලුම් තැන්පතු වල තියෙන සල්ලි ගන්න වෙන්නේ චෙක් ලියලානේ. ඒතර චෙක් පතක් ලියනකොට ටිකක් වැඩි වටිනාකමකට තමයි ලියන්නේ. නමුත් ලංකාවේ 5000 2000 මේ වගේ 5000 1000 වගේ නෝට්ටු ලංකාවේ තියෙනවා. එතකොට ඉතින් ඒවා නිකුත් කරලා තියෙන නිසා ඇත්තටම අර චෙක් පත්වල සමහරට අවශ්‍යතාවය නැති වෙන අවස්ථාවලුත් තියෙනවා. ඔය ඔක්කොටමත් වඩා ඉල්ලුම් තැන්පතුවක සල්ලි දාලා තිබ්බොත් ඕන වෙලාවක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බලන්න පුළුවන්. එයාට කවුරු හරි කිව්වොත් එහෙම නැත්නම් ආරංචියක් ආවොත් එහෙම නැත්නම් ආරංචියක් නැතත් හොයලා බැලුවොත් එයාට අහු වෙනවා
බැංකුවල ඒ පුජ්‍යලයා කොච්චර සල්ලි තියනවද කියලා. ප්‍රයාව පිළිබඳ යම් තොරතුරක් ගන්න පුළුවන්. ඒ නිසා ඉල්ලුම් තැන්පත් වල මිනිස්සු සල්ලි දාන්න අකමැත්තකුත් තියෙනවා ඒ මතත්. ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවලදී ඔය කළු සල්ලි ඔබ දන්නවා නීති විරෝධී ලෙස උපයාගත් සල්ලි. ඉතින් ඒව සමහරු සල්ලි වලින් තියන් ඉන්නවා බදු වලට අහු වෙයි කියලා. ඒ නිසා මේ හැම දෙයක්ම මත ලංකාවේ ඉල්ලුම් තැන්පත් වල වැදගත්කම ඇත්තටම තාම අඩුයි. ව්‍යවහාර මුදලින් තමයි සල්ලි වැඩියෙන් ළඟ තියාගන්නේ. ඉතින් අර කෙටි කාලේ හේතුත් තියෙනවා දැන්. පහුගිය මාර්තු වලින් පස්සේ මාස 3ක් ඇඳිරි නීතිය. එළියට බහින්න හැකියාවක් නැහැ. ජංගම ගිණුම් වල සල්ලි තිබ්බට බැංකුව ඇරලා නැහැ ගන්න බෑ. යන්න බෑ. ඒ නිසා මිනිස්සු ව්‍යවහාර මුදලින් ඒ වගේ වෙලාවල් වල සල්ලි ටිකක් වැඩිපුර තියන් ඉන්න අවස්ථාවලුත් තියෙනවා. ඒක తాවකාලික හේතුවක්. ඒ නිසා මේකේ වැදගත්කම පැත්ත අපි කතා කරනවා පටු මුදල් සැපයීමේ සංයුතිය ආර්ථිකයෙන් ආර්ථිකයට වෙනස් සංවර්ධිත රටවල පටු මුදල් සැපයීමේ 70ක් 80ක් විතරම තියෙන්නේ ඉල්ලුම් තැන්පත්. ඌණ සංවර්ධන වෙමින් පවතින රටවල ඊට වඩා බොහෝ සෙයින් අඩුයි. ලංකාවේ 43ක් විතරයි දැනට තියෙන්නේ. මේකට හේතු ගණනාවක් අපි කියලා තියෙනවා. ඒක නිකන් දැනගන්න බැංකු හුරු පුරුදු පුරුල්ව පැතිර ගොස් නැහැ ලංකාවේ තාම. ග්‍රාමීය ප්‍රදේශවල බැංකුත් නැහැ, ව්‍යාප්ත වෙලා නැහැ, මිනිස්සු දන්නේ නැහැ බැංකු තිබ්බත් ගනුදෙනු කරන්න හැටි. චෙක්පත් වලින් ගනුදෙනු කිරීමේ පුරුද්ද හරි අඩුයි. ජංගම ගිණුම් වල සල්ලි ගන්න වෙන්නේ චෙක් ලියලා. ඒ වගේම ලංකාවේ මේවා හුවමාරු වෙන ගනුදෙනු කරන හොඳ මූල්‍ය වෙළඳපොලක් නැහැ. ඉහළ නෝට්ටු ලංකාවේ තාමත් තියෙනවා. බදු රැහැනට අහු වෙයි. මේ කළු සල්ලි සුදුකරන්න විසුද්ධිකරණය කියලා කියන්නේ ඒකයි. වැළැක්වීමට සහ වෙනත් නීති විරෝධී කටයුතු වැළැක්වීමට ගෙන ඇති නෛතික පියවර. එතකොට මම ඊළඟට එනවා ඔබත් එක්ක පුළුල් මුදල් සැපයීමට broad money supply. දැනටත් ඔබ පටු මුදල් සැපයීම දන්නවා. දැනටත් පටු මුදල් සැපයීම දන්නවා. M1. එතකොට පටු මුදල් සැපයීම පුළුල් මුදල් සැපයීමක් බවට පරිවර්තනය වෙන්නේ මේ පටු මුදල් වලට ආසන්න මුදල් එකතු කිරීමෙන්. දැන් පුළුල් මුදල් කියලා ගත්තොත් පුළුල් මුදල් හැදෙන්නේ පටු මුදල් වලට ආසන්න මුදල් එකතු වෙලා. ආසන්න මුදල් මතකද ඔබට? ආසන්න මුදල් කියලා කියන්නේ මුදල් තරම්ම ද්‍රවශීල නැති. දැන් මේ පටු මුදල් තුල තියෙනවනේ ද්‍රවශීලතාවයේ තියෙන වත්කම් දෙකක්. ව්‍යවහාර මුදල් හා අනිත් එක ඉල්ලුම් තැන්පතු. ඒ පටු මුදල් කොටස් දෙකයි ව්‍යවහාර මුදල් ඉල්ලුම් තැන්පතු. ඒකට ආසන්න මුදලුත් ගැලපුවාම තමයි මුදල් පුළුල් වෙන්නේ. මොනවද ආසන්න මුදල්? ආසන්න මුදල් වල ලක්ෂණය මතකද? 100%ක්ම ද්‍රවශීල නැති. හැබැයි ඉහළ ද්‍රවශීලතාවක් තියෙන. හැබැයි අනිත් පැත්ත මතකද? වටිනාකමේ සම්නිධියක කාර්යය ඉටු කරනවා හුවමාරු මාධ්‍යයක් විදිහට යොදා ගන්න බෑ. ධනෙ රැස් කරන්න පුළුවන් ආසන්න මුදල් වලින්. හැබැයි ගනුදෙනු කරන්න බෑ. මොනවද ආසන්න මුදල් වලට ගත්තේ? ඉතිරි කිරීමේ තැන්පතු, ස්ථාවර තැන්පතු වල තියෙන සල්ලි, භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍ර ඒවා. නමුත් ලංකාවේ මුදල් සැපයුම කියන පුළුල් මුදල් සැපයුම සංකල්පයට තාම අරන් නැහැ භාණ්ඩාගාර බිල්පත්. ආසන්න මුදලින් අරන් තියෙන්නේ ඉල්ලුම් හා ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු. ඉල්ලුම් තැන්පතු තියෙනවනේ. ලංකාවේ පුළුල් මුදල් සැපයුම ගණනය කරනකොට ඉතුරුම් හා ස්ථාවර තැන්පත් තමයි ආසන්න මුදල් වලට ලංකාවේ අරන් තියෙන්නේ. ඒ අනුව තමයි පුළුල් මුදල් සැපයුම් වල විවිධ වර්ගීකරණ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ ආසන්න මුදල් වලින් මොනවද අපි ඒකට ගත්තේ කියන එක මත දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගත්තොත්
අපි ගත්තොත් අපි M2 කියන මුදල් සැපයුම ගත්තොත් M2 කියන මුදල් සැපයුම ගත්තොත් මේකට මෙන්න මේ පටු මුදල් වලට එකතු වෙන්නේ ආසන්න මුදල් වලින් ඇත්තටම වාණිජ බැංකු වල තියෙන ඉතුරුම් හා ස්ථාවර තැන්පතු වල විතරයි. වාණිජ බැංකු වල මහ ජනතාව සතුව තියෙන ඉතුරුම් ස්ථාවර තැන්පතු විතරයි. එතකොට ඇත්තටම මේවත් ගොඩාක් විට මේ විදේශ ව්‍යවහාර මුදල් නැතුව දැන් ඔය ඔබ අහලා තියෙන NRFC අරෝමෝ M2B කියන මුදල් සැපයුම එනකොට මේ පටු මුදල් වලට වාණිජ බැංකු වල මහ ජනතාව සතු ඉදිරි කිරීමේ ස්ථාවර තැන්පතු ගන්නවා. ඒ ගන්නකොට එතකොට ඒවැ දේශීයේවයි විදේශීයේවයි දෙකම අරන් තියෙනවා. තව ටිකක් පුළුල් වෙලා. M4 වගේ ඒවා එනකොට මේ පටු මුදල් සැපයුමට තවත් ඔය මූල්‍ය සමාගම් ෆයිනෑන්ස් කම්පැනි වගේ ඒවැ කාලීන තුන් තැන්පත් එකතු වෙනවා. මම දැන් පැහැදිලි කරන්න. නමුත් ආසන්න මුදල් වල තියෙන එක එක වර්ග එකතු වෙන ආකාරය අනුව තමයි මුදල් සැපයුම් වර්ග වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් පුල් මුදල් සම්බන්ධන්නේ පටු මුදල් යන ආසන්න මුදල්. ආසන්න මුදල් කියන්නේ වටිනාකමේ සම්නිධියක් විදිහට තියාගන්න පුළුවන් ධනෙ රැස් කරන්න පුළුවන්. හැබැයි ගනුදෙනු වලට එදිනදා යොදා ගන්න බෑ. ඒතර ආසන්න මුදල් වලට ඇතුළත් විවිධ දේ එකතු කරමින් මුදල් සැපයුම් පුළුල් කරලා තියෙනවා. දැන් වාණිජ බැංකු වල තියෙන ඉතිරි කිරීමේ ස්ථාවර තැන්පතු විතරක් ගද්දී M2 වෙනවා. ඒවා දේශීය. ඒවට විදේශ ඉතුරුම් ස්ථාවර තැන්පතුත් ගන්නකොට M2B වෙනවා. ඊට අමතරව මුදල් සමාගම් මූල්‍ය සමාගම් වල ඉතුරුම් ස්ථාවර තැන්පතු ගද්දී M4 වෙනවා. තව පුල් වෙවි තමයි යන්නේ. ඒ නිසා අපි ඒක හිමීට කතා කරමු. ඒ නිසා අපි දැන් ඊට පස්සේ කතා කරන්න යන්නේ පුළුල් මුදල් ගැන. ඒ නිසා මුලින්ම හඳුන්වලා තියෙනවා පටු මුදල් සැපයුමට ආසන්න මුදල් එකතු කරාම පුළුල් මුදල් සැපයුම එනවා. පුළුල් මුදල් කියන්නේ පටු මුදල් ධන ආසන්න මුදල්. ඒ සංකල්පය තමයි අපි ඉදිරියේදී විවිධ පුළුල් මුදල් සැපයුම් වර්ග හඳුන්වන්න භාවිතා කරන. ඔක තමයි පදනම. ඕනෑම රටක පවතින ආසන්න මුදල් එක් සමජාතීයවත්කමක් නෙමෙයි. ආසන්න මුදල් එක ජාතියක් නෙමෙයි තියෙන්නේ. වාණිජ බැංකු වල ඉතුරු ස්ථාවර තැන්පතු, ෆයිනෑන්ස් කම්පැනි වල ඉතුරු ස්ථාවර තැන්පතු ඒවා විවිධ ද්‍රවශීලතා මට්ටමේ යුක්තයි. දැන් වාණිජ බැංකු වල ඉදිරි කිරීමේ ගුණමක සල්ලි ශනිකව ගන්න පුළුවන්. ෆිනෑන්ස් කම්පැනි ටික අමාරුයි. ඒවා ද්‍රවශීලතාවයේ වත්කමට වෙනස් වන බැවින් පුල් මුදල් සැපයුම ගන්න එකට යොදා ගන්න ආසන්න මුදල් වර්ගය අනුව මොකක්ද ඒකට ගන්න වාණිජ බැංකු වල විතරද ඒවත් විදේශේවත් ගන්නවද කියන එක මත ලංකාවේ M2 M2B M4 වගේ සංකල්ප යටතේ ගණනය කරනවා. ඔබ අහන්න පුළුවන් කෝ M3 කියලා එහෙම එකක් ගණනය කරන්නේ නැහැ. ඊළඟ පුළුල් මුදල් සංකල්පයක ප්‍රයෝජන. ඇයි පුළුල් මුදල් ගන්නය කරන්නේ? ඉතින් පටු මුදල් ගන්නය කළා නිකන් ඉන්න තිබ්බනේ අපිට. ඇයි පටු මුදල් වලට ආසන්න මුදලුත් එකතු කරන්නේ? ඇත්තට මම ඔබට කිව්වේ දැන් අපි මුල් කාලේ උගන්වද්දී M1 විතරයි ගණනය කරේ. ඇයි දැන් මෙහෙම එකක් ගන්න? හේතුව තමයි ඉස්සර මිනිස්සු හැම කටයුත්තකටම පාවිච්චි කරේ ව්‍යවහාර මුදලුයි ඉල්ලුම් තැන්පත් වල තියෙන සල්ලි. චෙක් පත් නිකුත් කරලා ඒව ගත්තා, ව්‍යවහාර මුදල් ගත්තා. ව්‍යාපාර පිළිගත්තෙත් ඔය දෙක. සල්ලි දුන්නොත් බඩු දෙනවා, චෙක් එකක් දුන්නොත් ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි
එන්න එන්න මේ ආසන්න මුදල් වල තියෙන ඒවත් ද්‍රවශීලතාවයෙන් ඉහළ තත්වයට එන්න පටන් ගත්තා. ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි තියෙන කොටත් හරපතක් දෙනවා. ඒ කඩේකට දීලා බඩු ගන්න පුළුවන්. ස්ථාවර තැන්පතුවක සල්ලි වුණත් ඉස්සර වගේ අවුරුදු දෙකකට දැම්මොත් දෙකෙන් පස්සෙමයි ගන්න වෙන්නේ. දැන් එහෙම නැහැ. ටක් ගාලා අපහු ගන්නත් පුළුවන්. ඒ නිසා ආසන්න මුදල් වල තියෙන ද්‍රවශීලතාවය එන්න එන්න වැඩි වෙලා දැන්. ඒවත් දැන් භාණ්ඩ සේවා මිලට ගන්න මිනිස්සු පාවිච්චි කරනවා. ඒ හින්දාම විශේෂයෙන්ම මෙන්න මේ මුදල් සැපයුම පුළුල්ව ගණනය කිරීම රටකට වැදගත්. කවුද ගණනය කරන්නේ? මහා බැංකුව. ඇයි වැදගත්? මහා බැංකුවට හොයන්න පුළුවන් එතකොට මිනිස්සු කොච්චර වියදම් කරනවද? මිනිස්සු අතේ කොච්චර දිනකට සල්ලි තියෙනවද? මේවා විතරක් නෙමෙයි අතට වියදම් කරන්නේ. මිනිස්සු මේවත් වියදම් කරනවද? මේවැනුත් ගෙවීම කරනවා. හරි මුදල් සැපයුම කොච්චරද? හරියට මිනිස්සු අතේ කොච්චර තියෙනවද කියලා ගණන් බලන්න ආසන්න මුදලුත් ඕනේ. ඒතර එක වැදගත්කමක් තමයි ද්‍රවශීලතාව හරියටම බලා ගන්න පුළුවන්. ද්‍රවශීලතාව පිළිබඳ මිනුමක් කොච්චරක් තියෙනවද ඉක්මනින් මුදල් බවට පත් කරන්න පුළුවන් වත්කම්. දෙවෙනි එක මේව හරහා රටේ ප්‍රතිපත්ති තීරණය කරන්න පුළුවන්. මිනිස්සු අතේ සල්ලි වැඩි වෙන්න භාණ්ඩ හා සේවාවල දෙන ඉල්ලුම් වැඩි වෙනවා. ඉල්ලුම් වැඩි වුණාම මිල මට්ටම ඉහළ යනවා. එතකොට මිල මට්ටම් පාලනය කරන්න ෆිස්කල් ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති එක දේවල් අනුගමනය කරනවා. ඒ ප්‍රතිපත්ති හදන්නත් ආණ්ඩුවට ඕනේ හරි තොරතුරක්. ඒ සඳහාත් මේක ගණනය කරනවා. ඒ නිසා එක පැත්තකින් රටේ කොච්චර ද්‍රවශීලතාවක් තියෙනවද කියලා බලන්න අනිත් පැත්තෙන් මුදල් සැපයුම් පාලනය කරලා උද්දමන පාලනය කිරීම වගේ දේවල් වලටත් මේක ගොඩක් වැදගත් වීමක් වෙනවා. පළවෙනි ප්‍රයෝජනේ ආර්ථිකයේ සමස්ත ද්‍රවශීලතාව කොච්චරද කියලා ගණන් බැලීමේ මිනුමක් විදිහට. සමස්ත ද්‍රවශීල වත්කම් වල මිනුමක් වීම. මුදල් සැපයීමේ නිර්වචනයේ පුළුල් වන තරමටම මුදල් සැපයීම ගණනය කිරීම සඳහා ඇතුළත් වන ආසන්න මුදල්ද වැඩි. ආසන්න මුදල් ඉහළ ද්‍රවශීලවත්කමක් වන නිසා මුදල් සැපයීමට ඇතුළත් කරන ආසන්න මුදල් ප්‍රමාණය වැඩිවත්ම සමස්ත ද්‍රවශීලතාව හැකිතාක් දුරට නිවැරදිව ගණන් බලන්න පුළුවන්. දෙවන කාරණේ රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වැදගත් වෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය බහලා තියෙන ඉස්සරහට අපි කියනවා ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනය කරද්දී ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ M2 කියන පුළුල් මුදල් සැපයුම. එනම් පුළුල් මුදල් සැපයුමක් නම් අනිවාර්යයෙන්ම M1 වලට මොනවා හරි ආසන්න මුදලක් එකතු වෙලා තියෙනවා. M2 හැදෙද්දී එකතු වෙලා තියෙන්නේ වාණිජ බැංකු වල. ඒක කියන්නම ඕනේ. මහජනතාව සතු කියන්නේ පෞද්ගලික අංශයේ සතු මොනවද? ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු. ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු. ස්ථාවරේවට කාලීන කියලාත් කියනවා. මේවා සේවින්ස්, මේවා ටයිම් ඩිපොසිට්ස්. එතකොට මහජනතාව සතුව තියෙන මිනිස්සු ළඟ තියෙන කාලීන ඉතුරුම් තැන්පතු. M2 හැදෙනකොට පටු මුදලුත් ගන්නවා. පටු මුදල් වලට වාණිජ බැංකු වල මහජනයා ළඟ තියෙන ඉතුරුම් හා කාලීන තැන්පතුත් එකතු කරලා ගන්නවා. ඉතින් ඇත්තටම මේ දැනට ලංකාවේ
මුළු M2 කියන මුදල් සැපයුම 100යි නම් මේ ලංකාවේ M2 කියන මුදල් සැපයුම 100යි නම් M1 තියෙන්නේ 13ක් විතර. මම මේ ආසන්නම අවුරුදු 2019 ඉතුරු 87ම මෙන්න මේ මහජනතාව සතු ඉතුරු මහා කාලීන තැන්පත් වලින් සමන්විතයි. ඒ නිසා ඒ ගැන චුට්ටක් දැනගන්න මා ආසන්න අවුරුදු 2019 ඒ හින්දා ලංකාවේ M1 කියන පටු මුදල් වලට වඩා දැන් මිනිස්සු මේවා වැඩියෙන් තියාගෙන ඉන්නවා. මම ඒකට හේතුව ඊළඟට ඔබත් එක්ක කතා කරන්නම්. M2 පුළුල් මුදල් සැපයුම යම් දිනකට පවත්නා පටු මුදල් සැපයුම හා මහජනතාව විසින් වාණිජ බැංකුවල පවත්වාගෙන යන කාලීන හා ඉතුරුන් තැන්පත් වල එකතු. කාලීන කියන්නේ ස්ථාවර තැන්පත්. ඒක හැදෙන්නේ M1 ධන TSDP. Time and Savings Deposits මහජනතාව සතු. ඊළඟ ඒකෙත් සංයුතිය කියලා තියෙනවා මම ඔබට 2019 තත්ත්වය කිව්වේ. නමුත් 15 ඉඳලා 18 16 14 13 ඒ වගේ M1 අඩු වෙවි මිනිස්සු වැඩියෙන් කාලීන ඉතුරුන් තැන්පතු ළඟ තියාගන්න වැඩි කැමැත්තක් දක්වලා තියෙනවා. ඇයි මහජනතාව M1 දැන් මේක ද්‍රවශීලයිනේ 100%ක්. ඇයි 100% ද්‍රවශීලයක තියාගන්නේ නැතුව මේවා වැඩියෙන් තියන් ඉන්නේ. ඉස්සර වැඩියෙන් තියන් හිටියා M1. හැබැයි අද M1 වගේම ඒ වගේම නැතත් ඊට ආසන්න ද්‍රවශීලතාවක් තියෙනවා මේවා. සල්ලි ළඟ තියෙනවා නම් ඕනෑම බඩුවක් ගන්න මිනිස්සු ව්‍යාපාර පිළිගන්නවා. චෙක් පොතුත් යම් ප්‍රමාණයකින් පිළිගන්නවා. අද මේවැය තියෙන සල්ලිත් පුළුවන් බඩු ගන්න පාවිච්චි කරන්න. ඔබ දන්නවා ඉතිරි කිරීමේ ගිණුමකටත් අද ඩෙබිට් කාඩ් එකක් හරපතක් දෙනවා. මේවා මත මේවැය තියෙන සල්ලි මත ණයපත් ගන්න පුළුවන්. ඒවා ගිහිල්ලා කඩවල් වලට දීලා බඩු ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේවැය තියෙන සල්ලි දැන් ඕන වෙලාවක ගන්නත් පුළුවන් අපිට. ටෙලර් මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවත් දැන් එන්න රටේ ද්‍රවශීලතාව වැඩි. ඔය ඔක්කොටම වඩා හේතුවක් තියෙනවා මොකද්ද? ජංගම ගිණුම් වල M1 හැදෙන්නේ ව්‍යවහාර මුදල් හා ඉල්ලුම් තැන්පතුනේ. ඉල්ලුම් තැන්පත් වල සල්ලි තිබ්බට පොලිය හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේවැය දවසක් තිබ්බත් සමහරට ඉතුරුම් තැන්පත් වල වගේ පොලිය හම්බ වෙනවා. එහෙනම් මොකටද නිකන් සල්ලි ගෙදර නිකන් තියන් ඉන්නේ ජංගම ගිණුම් වල දාලා පොලිය නැතුව? පොලියකුත් ගන්න පුළුවන්, ගනුදෙනු කරන්නත් පුළුවන් මුදල් වගේම. ඒ නිසා මේ හේතු මත මිනිස්සුන්ට මේවැය තියන් ඉන්නවට වඩා වාසිදායක තත්ත්වයන් මේවා තුල තියෙනවා. ඒ වගේම වැටුප්, විස්්‍රාම වැටුප්, මහා පොළ ශිෂ්‍යාධාර බැංකු ගිණුම් හරහා මේවා يعني මිනිස්සුන්ට මුදල් දෙනකොට ගිණුම් හරහා ලබා දෙනවා. ඉතින් ඒ හින්දා මිනිස්සු ඒවෙන් අරන් තමයි වියදම් කරන්නේ. මේ ඕනම හේතුවක් කියන්න පුළුවන්. මේවා ඇපේට තියලා ණය ගන්න පුළුවන් විවිධ හේතු. සමහරට ඔබ දන්නවා වීසා එකක් ගද්දියානවා ස්ථාවර තැන්පත් තියෙනවාද. ඉතින් ඒවා හින්දාත් මිනිස්සු මේවේ සල්ලි තියන් ඉන්නවා තාවකාලිකව සමහරු. මේ සංයුතිය ටිකක් දැනගන්න. ඒකේ වැදගත්කම තමයි 1980 වර්ෂයේදී මුල් වරට තමයි මේක හඳුන්වා දුන්නේ. වර්තමානයේ මහජනතාව සතු කාලීන ඉතුරුම් තැන්පතු සාපේක්ෂව 87 ගැන 13ක් විතර තමයි මේ M1 හැදිලා තියෙන්නේ. M1 තියෙන්නේ. සුරක්ෂිතතාව වැඩි. සල්ලි ළඟ තියන් ඉන්නවට වැඩිය ආරක්ෂිතයි. පොලියකුත් හම්බ වෙනවා. ATM වලින් ගන්න පුළුවන්. හරපත් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. ණයපත් හෝ වෙනත් ණය ගන්න පුළුවන් ඇපේට තියලා.
බැංකු දැන් ඕනේ තරම් තියෙනවා, ටෙලර් මැෂින් තියෙනවා. සමහරට අපේ විස්ටාම් වැටුප් වගේ දේවල් මේ සේවිංස් බැංක් එකට දාන්නේ. ඉතින් ඒ හින්දාත් මිනිස්සු වැඩිපුර මේවා යොදන් ඉන්නවා. ඒ විතර නෙමෙයි ඉතින් සමහරුට මේවැ සල්ලි තිබ්බත් කොච්චරද කියලා බලා ගන්න පුළුවන් ටෙලි බැංකින් අරව පහසුකම් ගණනාවක් අද වෙනකොට දකින්න තියෙනවා. ඊළඟට මම කතා බහ කරන්න යන්නේ M2B. මේක උගත් කාලයකට ඉස්සර කැම්පස් එකේදී මට සිද්ධ වෙච්ච දෙයක්. බැච් එකේ කොච්චර කෙල්ලෝ හිටියත් මගේ හිත ගියේම කාංචනාට. සාමාන්‍යයෙන් ඉතින් මම ඉඳගන්නේ ලෙක්චර් හෝල් එකේ පිටිපස්සේ. ඒත් කාංචනා ඉන්නේ ඉස්සරහාම පොලිමේ. එයා එදා ඇඳන් ඇවිල්ලා හිටියේ රතු පාට ලස්සන ගවුමක්. මට එදා හිතුණා අද නම් කාංචනාට මගේ හිතේ තියෙන දේ කොහොම හරි කියනවා කියලා. ඉතින් සාම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් අත්හදා බලන්න මම තීරණය කළා. අපි ඉතින් කොහොමත් නෝට් ලියන්නේ නෑනේ. ඉතින් මම කාංචනාගෙන් පොතක් ඉල්ල ගත්තා. ඉතින් පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න කියලා හිතලා එයාගේ පොතේ මම මේක බහුවර්ණයක් විදිහට ලියලා දුන්නා. අනිත් දවසේ මොනවත් දන්නේ නැති ගානට ගිහිල්ලා චේප් එකේ කාංචනාගේ අතට පොත දුන්නා. කාංචනත් වෙනද වගේ ලස්සන හිනාවක් දාලා පොත ගත්තා. ඉතින් ඔහොම දවස් 2-3ක් ගියා. දවසක් මම කැන්ටින් එකේ වඩයක් කකා ප්ලේන් ටිකක් බිබි ඉද්දි පිටිපස්සෙන් ආපු කෙනෙක් මගේ මේස උඩින් පොතක් තියලා ගියා. මෙන්න බොලේ ඒ කාංචනා. දෙයනේ මොකද්ද මේ ලියලා තියෙන්නේ? ඇරලා බලනවද නැද්ද? බලනවද නැද්ද? පපුවේ ලබ්ඩබ් සද්ද නිකන් කනට ඇහෙනවා වගේ. ඔන්න ඕන දෙයක් වෙන්න කියලා හිතලා මම ඇරලා බැලුවා. අනේ දෙයනේ. එක උත්තරයකටවත් ඉරි ගහලා නැහැ. නිකම්ම මම පෙරලා බැලුවා පිටුවේ අනිත් පැත්ත. මෙන්න ලියලා තියෙන උත්තරයක්. මේ කෙල්ල මොකද්ද මේ ලියලා තියෙන්නේ? මොකද්ද මේ සමීකරණය? මේක සමීකරණකුත් නෙමෙයි. මේක ශ්‍රිතයක්. මම මේ සමීකරණ ශ්‍රිතයක් විදිහට ලියාගත්තා. මේක ශ්‍රිතයක් විදිහට ලියාගත්තත් බැලුව බැලමට මට කිසිම අදහසක් එන්නේ නැහැ. ඉතින් මං කල්පනා කරලා බැලුවා මේක ප්ලොට් කරන්න. අම්මට සිරි අවුරුදු ගාණක් බලන් හිටපු උත්තරේ මට වඩා 100 ගුණයක් ක්‍රියේටිව් විදිහට එයා මට ඒක ලියලා දීලා. ඔන්න ඔහොම තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. හොඳයි. මම හිතනවා ආදරය ගැන කියන්න නෙමෙයි අපි මේ උත්සාහ දරුවේ යම් දෙයක් වෙනස් විදිහට දකින්න වෙනස් විදිහට කරන්න උත්සාහ දරුවොත් මම හිතනවා ඒකේ සාර්ථක ප්‍රතිඵල ඔබට ලා ගන්න හැකියාව තියෙයි කියලා. හොඳයි. අපි ඊළඟට එන්නේ M2B කියන පුළුල් මුදල් සැපයුමට. මේක ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. අපි ආයෙත් ගියොත් සාමාන්‍යයෙන් පුළුල් මුදල් සැපයුම කියලා අපි එන්නේ පුළුල් මුදල් සැපයුම කියලා එන්නේ ඔබ දන්නවා පටු මුදල් දන ආසන්න මුදල්නේ. M2B හැදෙන කොටත් අපි ඒ න්‍යායම ගමු. පටු මුදල් ධන ආසන්න මුදල්. ඒක දැනටත් අපි M2 ගැන දන්නවා. දැනටත් අපි M2 ගැන දන්නවනේ. M2 වලට මෙයා අරන් තියෙනවා. මහ ජනතාව සතු ව්‍යවහාර මුදල් හා ඉල්ලුම් තැන්පත්. M2 වලට ආසන්න මුදල් කෑල්ලකුත් අරන් තියෙනවා. M2 වලට ආසන්න මුදල් වලනුත් කෑල්ලක් අරන් තියෙනවා මොනවද? මහ ජනතාව සතු වාණිජ බැංකු වල තියෙන ඉතිරි කිරීමේ හා කාලීන තැන්පත්. ඒතර M2 වලට පටු මුදලුත් අරන් තියෙනවා. මේකෙනුත් කෑල්ලක් අරන් තියෙනවා M2 වලට. පැහැදිලි ඇති මං කියන එක පටු මුදල් වල තිබ්බේ පටු මුදල් සැපයුමේ තිබ්බේ මහ ජනතාව සතු ව්‍යවහාර මුදල් හා ඉල්ලුම් තැන්පත්. ආසන්න මුදල් වලිනුත්
M2 වලට යම් දේවල් ගත්තා. ඒ තමයි කාලීන ඉතුරුන් තැන්පතු වාණිජ බැංකුවල තියෙන මහජනතාව සතු. ඊට අමතරව දැන් මෙතෙන්ට අපි මොනවාද ගන්නෙ? ඊට අමතරව මෙතෙන්ට තවත් කොටස් දෙකක් මම එකතු කරන්නයි මේ උත්සාහ දරන්නේ. ඒකේ එක කොටසක් තමයි TSD NRFC ධන RD FCBU තේරෙන්නේ නැහනේ. එතකොට ආසන්න මුදල් වල එක කෑල්ලක් මෙතෙන්ටත් ගිහිල්ලා තියෙනවා වාණිජ බැංකුව වල මහජනතාව සතු කාලනිතුරුන් තැන්පතු. ආසන්න මුදල් වල තියෙන තව කෑලි දෙකකුත් ගත්තම මේ මොනවද? මොකද්ද NRFC කියලා කියන්නේ? non resident foreign currency. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. ඔබගේ අම්මා තාත්තා නෑදෑයෙක් අල්ලපු ගෙදර කෙනෙක් අඳුරන කෙනෙක් සමහර විට පිටරටක ගිහිල්ලා රැකියාවක් කරනවා නම් හෝ වෙනත් අනුමත විදේශ මොනවා හරි කටයුත්තක නිරත වෙනවා නම් එයාට පුළුවන් ෆොරින් කරන්සි වලින් විදේශ මුදලින් ලංකාවේ ඉතිරි කිරීමේ හෝ ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කරන්න. බැලුම මම කියපු එක. දැනට ඔබේ කවුරු හරි ඩුබායි වල හරි ඉතාලියේ හරි මැද පෙරදිග වෙනත් රටක හරි ඉන්නවා නම් එයාට පුළුවන් NRFC ගිණුමක් විවෘත කරන්න ලංකාවේ වාණිජ බැංකුවක. දැනට අපි වාණිජ බැංකුව ගැන කතා කරමුකෝ. එතකොට ඒ වාණිජ බැංකුවක වෙන් කරලා තියෙන NRFC ගිණුමට එයාට පුළුවන් ඩොලර් වලින් පවුම් වලින් යුරෝ වලින් සල්ලි එවන්න. ඉතින් මෙච්චර කල් ඒවා එච්චර ලංකාවේ වියදමට ගත්තේ නැහැ. දැන් හිතන්නකෝ යම් පවුලක පියෙක් පිටරට ඉඳලා සල්ලි එවනවා ඩොලර් වලින් හරි මොනවද? ඒවත් දැන් ඒවා රුපියල් බවට පරිවර්තනය කරලා මෙහි ඉන්න දෙමව්පියෝ මෙහි ඉන්න කවුරු හරි යැපෙන්නේ ඒවත් වියදමට ගන්නවා. දැන් තාත්තා කියලා තියෙනවා මේ සල්ලි මං එවනවා දරුවගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී. ඉතින් සල්ලි අරන් වියදම් කරනවා. සල්ලි වෙනවා ගයක් හදන්න කියලා මං එනකල් ඒ වියදම් කරනවා. එතකොට මේ NRFC ගිණුම් වල තියෙන සල්ලිත් අනේවාසික විදේශ මුදල් ගිණුම් වල තියෙන සල්ලිත් මිනිස්සු වියදම් කරනවා. හැබැයි ඔක්කොම නෙමෙයි. ගොඩක් පිට ලංකාවේ වාණිජ බැංකු ගණන් බලද්දී තේරලා තියෙනවා ඒවැය තියෙන සල්ලි වලින් 50% විතර තමයි වියදම් කරන්නේ. NRFC ගිණුම් වල තියෙන සල්ලි වලින් 50% විතර තමයි වියදම් කිරීමක් කරන්නේ. එතකොට ඒ නිසා ඔබ හොඳට මතක තියෙන්න ඕනේ මෙතෙන්ට ගන්නේ ලංකාවේ වාණිජ බැංකු වල NRFC ගිණුම් වල තියෙන සල්ලි වලින් 50%. NRFC ගිණුම් කියන්නේ මොනවද කියලා ඔබ අහන්න පුළුවන්නේ. ඒවා ඉතිරි කිරීමේ හෝ ස්ථාවර ගිණුමක්. ඒවා ඉතිරි කිරීමේ හෝ ස්ථාවර ගිණුමේ time and savings deposit. ඒවා තියෙන ඉතිරිම ස්ථාවර ගිණුම. හැබැයි විදේශ මුදල් වලින් තමයි සල්ලි දාන්නේ. දැම්මට ඒවෙන් 50% තමයි දේශීය වශයෙන් ගනුදෙනු වලට යොදා ගන්න. ඒ නිසා ඒ NRFC ගිණුම් වලින් සල්ලි වලින් 50%කුත් මිනිස්සු වියදම් කරන්න ගන්න හින්දා ඒකත් දැන් අරන් තියෙනවා. මේකට කියන තව නමක් තමයි NRFC ගිණුම් වල තියෙන දේශීය වගකීම් ලෙස සැලකෙන කොටස. NRFC ගිණුම් වල තියෙන දේශීය වගකීම් විදිහට ඇත්තටම දාන්නේ 50%යි. ඒත් ඔබට NRFC ගිණුම් වල සල්ලි කියලා කිව්වොත් ඒකෙන් 50% ගන්න ඕනේ. NRFC ගිණුම් වල තියෙන දේශීය වගකීම් ලෙස සැලකෙන කොටස කියලා විභාගෙදි දුන්නොත් ඒ දෙන්නේ 50% තමයි. මම කියපු දේ පැහැදිලි ඇති ඔබට. NRFC ගිණුම් වල තියෙන සල්ලි ඔක්කොම දුන්නොත් විභාගයේදී ඒකෙන් 50% ඔබ ගන්න. එහෙම නැත්නම් ඔබට දුන්නොත් NRFC ගිණුම් වල තියෙන දේශීය වගකීම් ලෙස සලකන කොටස කියලා ඒ දේශීය වගකීම් විදිහට ගන්නෙත් 50% කොටස තමයි. ඒකෙන් 50%ක් වෙනම ගන්න එපා. NRFC ගිණුම් වල සල්ලි දුන්නොත් ඒකෙන් 50%ක් ගන්න. NRFC ගිණුම් වල තියෙන සල්ලි වලින් දේශීය වගකීම් කියන්නේ කොයි වෙලාවක හරි දෙන්න එපා මිනිස්සුන්ට ගනුදෙනු කරන්න. අන්න ඒ කොටස.
මොකද්ද මේ FCBU Foreign Currency Bank Unit ඕනෑම වාණිජ බැංකුවක තියෙනවා වෙනම අංශයක් විදේශ ව්‍යවහාර මුදල් බැංකුව ඒකයක් කියලා. Foreign Currency Bank Unit. එතකොට ඒවැ Foreign Currency Bank Unit. අන්න ඒවැ තියෙන නේවාසික තැන්පතු. ඒ කියන්නේ දැන් සමහර අවස්ථාවලදී මෙහි ඉන්න කෙනෙක්ටත් පුළුවන් ෆොරින් කරන්සි වලින් ගිණුමක් ආරම්භ කරන්න. ලංකාවේ දැනට ඉන්න කෙනෙක්ටත් පුළුවන්. හැබැයි හේතුව කියන්න ඕනේ මහා බැංකුවට මට ඩොලර් එන්නේ මගේ තාත්තගේ සල් වලින්. මේ NRFC ගිණුම ආරම්භ කරන්න බෑ අපට. ඒක තාත්තගේ නමින්ම තාත්තා පිටරට ඉන්නවා එයාගේ නමින් ආරම්භ කළා සල්ලි වන්න ඕනේ. මේක ෆොරින් කරන්සි බැංක් යුනිට් වල අපටත් පුළුවන් ගිණුමක් ආරම්භ කරන්න. හැබැයි අපි ඔප්පු කරනවා අපිට විදේශ සල්ලි එන්නේ මෙන්න මේ ආකාරයට කියලා. ඒතර ලංකාවේ ආයෝජන මණ්ඩලයේ ඉන්න ව්‍යවසායකයන්ට ඕන කෙනෙක්ට පුළුවන්. අන්න ඒවේ තියෙන සල්ලිත් මිනිස්සු වියදම් කරනවා. දැන් ඔබට ඔබේ දෙමව්පියෙක් හරි කවුරු හරි සල්ලි එවනවා නම් ඔබේ නමින් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. විදේශ ආයෝජකයෙක් ලංකාවේ ආයෝජනය කරනවා මෙහි ඉන්න කෙනෙක්ට පුළුවන් ගිණුමක් ආරම්භ කරන්න. එතකොට ඒවේ සල්ලිත් අද වියදම් කරනවා. ඒ නිසා මේ M2B සංකල්පේ ටිකක් පුළුල්. අවබෝධ කරගන්න පුළුල් කියලා කිව්ව මම විශේෂ විදිහට. ඒතර M2 වලට අපි ගත්ත යම් දේවල් තියෙනවානේ. M1 වල තියෙන පටු මුදල් සැප M1 කොටස ගත්තා. ඒ කියන්නේ පටු මුදල් වල තියෙන කොටස ගත්තා. ආසන්න මුදල් වල තියෙන කොටසත් M2 වලට අරන් තියෙනවා. ඒතර M2B හැදෙනකොට ඒ M2 වලට තවත් ආසන්න මුදල් වර්ග කීපයක් ඇතුළත තියෙනවා. NRFC ගිණුම් වලින් සල්ලි වල 50%කුයි මෙහි ලංකාවේ තියෙන වාණිජ බැංකුවල තියෙන විදේශ මුදල් බැංකුවේ එක්කවල තියෙන නේවාසිකයන්ගේ තැන්පතුයි ඔක්කොම මේකට ඇතුළත් කරලා තියෙනවා. ඔන්න ඔය පැති දෙක පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඒක පොඩ්ඩක් හිමීට මතක තියාගත්තා නම් හරි අපි ගණන් හදනකොට ඔබට තවදුරටත් පැහැදිලි වීමක් වෙයි ඒවා. M2B පුළුල් මුදල් සැපයුම යනු යම් දිනකට M2 පුළුල් මුදල් සැපයුමට අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල ඇති දේශීය තැන්පතු වගකීම් කොටස. ඒ කියන්නේ NRFC ගිණුම් වල තියෙන 50%. සහ විදේශ ව්‍යවහාර මුදල් බැංකුවේ වල ඇති නේවාසිකයන්ගේ තැන්පතු වටිනාකම් වල එකතුවයි. මේක ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම කියලත් ඉස්සර ඒ නම තමයි ගොඩක් විට භාවිතා කරේ. M2 ධන TSD NRFC RD FCBU ඒකේ NRFC ගිණුම් කියන්නේ non resident foreign currency ඒවැය තියෙන 50%ක ප්‍රමාණයක් ගන්නවා. දැන් මේ ගිණුම් වල තැන්පත් වල 50%කට අධික ප්‍රමාණයක් පිටරට රැකියාවලට ගොස් මෙරට පැමිණෙන නේවාසිකයන් සතු තියෙන බව සොයා ගැනීමත් සමග ඔවුන් සතු තැන්පත් සැලකිය යුත්තේ නේවාසිකයන් සතු විදේශ ව්‍යවහාර මුදල් වලින් ප්‍රකාශිත දේශීය බැරකම් ලෙසයි තර්ක කෙරෙනවා. ඔවුන් බොහෝ විට එම තැන්පතු අප වශයෙන් තබා රුපියල් වලින් ණය ලබා ගැනීම මුදල් ගනුදෙනු සඳහා යොදා ගන්නා බැවින් ඒ කියන්නේ NRFC ගිණුම් වලේ සල්ලි වලින් 50% විතර ගනුදෙනු වලට යොදා ගන්නවා කියලා කියන්නේ. දේශීය ආර්ථිකයේ දවසිතා වැඩි වෙනවා. ඒ අනුව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වලින් 50%ක් දේශීය තැන්පතු වගකීම් ලෙස සලකා දේශීය බැංකුවේ ඒ සල්ලි දැන් හිතන්න ඒ ෆොරින් කරන්සි ඇපේට තියලා ණය ගන්නවා. ණය අරන් ඒවා වියදම් කරනවා. එහෙම නැත්නම් ඒවා ආපහු ගන්නත් ඒ අයට පුළුවන් දේශීය මුදලින්. එහෙනම් ඒවා 50%ක් විතර මිනිස්සු වියදම් කරන හින්දා එවෙන් 50%ක් තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ. ෆොරින් කරන්සි බැංක් යුනිට් කියන්නේ ඕනෑම වාණිජ බැංකුවක වෙනම විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් තියෙනවා. මේ විදේශ මුදල් ඒකයක් තියෙනවා යුනිට් එකක්. ඔබ දැන් පිටරට යන්න ඩොලර් පවුම් මෙහෙම ගද්දි එතෙන්ට ගිහලා තමයි ගන්න ඕනේ.
ඒවා අක්විරල බැංකු කියලාත් කියනවා. ඉතින් ආයෝජන ප්‍රවාදන කලාපවල ඔය නිදහස් වෙන කලාප තියෙන ඒවා ව්‍යවසාය කටයුතු පහසු කරන්න ආරම්භ කළාද මේ එක්කවල මුදල් තැන්පත් කර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ යටතේ ක්‍රියා කරන ව්‍යවසායකින් වෙනත් අවසරලත් නේවාසිකයන් මේ එක්කෙන් ලබා ගන්න ණය රුපියල් බවට පරිවර්තනය කොට දේශීය ගනුදෙනු සඳහා යොදා නිසා ඒවත් ගන්නවා කියලායි කියන්නේ. ඉච්චර පුළුල් ලෝභ දැනගන්න ඕනේ වර්ග දෙක දැනගත්තා නම් ඇති. ඇත්තටම දැන් අපි මෙතෙක් වෙලා එක එක වර්ග කතා කරද්දි 100 ගණන් කිව්වා වගේ මේකෙත් මේ විදේශ ව්‍යවහාර මුදල් වල දැනට භාවිතා කරන 9ක් විතර මුළු M2B වලින් M2B වලින් 91ක්ම M2 තමයි තියෙන්නේ. දෙකත් නිකන් දැනගත්තට කමක් නෑ ඔබ. අදට ඔබෙන් සමුගන්නවා ඔබ සැමට නැවතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.